අද අපි ඔන්ලයින් ලෝ මාස්ටර් තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කමර්ෂල් ලෝ වලට තියෙන කොන්ට්‍රැක්ට් ඔෆ් සේල් ගැන. මේ කොන්ට්‍රැක්ට් ඔෆ් සේල් පාඩමේදී අපි කතා කරනවා මොකද්ද කොන්ට්‍රැක්ට් ඔෆ් සේල් එක කියන්නේ, සේල් එක්ස් ඇග්‍රීමන්ට් ටු සේල් එක අතර තියෙන වෙනස්කම් සහ අවසාන වශයෙන් අපි මේ කොන්ට්‍රැක්ට් ඔෆ් සේල් එකේ තියෙන එලිමන්ට්ස් හඳුනාගෙන ඒ එලිමන්ට්ස් වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. පාඩම පටන් ගන්න කලින් අපි මුලින්ම බලමු සේල්ස් ඔෆ් ගුඩ්ස් ඕඩිනන්ස් එක කියන්නේ මොකක්ද කියලා. දැන් මේ සේල්ස් ඔෆ් ගුඩ්ස් ඕඩිනන්ස් එක කියලා කියන්නේ ලංකාවේ තියෙන codifies the law relating to the sale of goods in Sri Lanka. දැන් අපිට යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම් නීතිය තියෙන ඊට අමතරව භාණ්ඩයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අදාළ වන නීතීන් ටික ඔක්කොම එකතු කරලා හදපු නීතියක් තමයි අපි කියන්නේ sales of good ordinance එක කියලා. එහෙමත් නැත්නම් ලංකාවේ භාණ්ඩයක් මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් අදාළ කරන නීතිය අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මේ sales of goods ordinance එක යටතේ. මේ sales of goods ordinance එක බේස් වෙන්නේ English law යටතේදී. English law එකට අනුව මේක බේස් වෙන්නේ. එතකොට මේ sales of goods ordinance එක apply වෙන්නේ නැහැ gift එකක් සම්බන්ධයෙන්, loan, hire purchase, lease මෙන්න මේ කියන transaction සම්බන්ධයෙන් sales of goods ordinance එක apply වෙන්නේ නැහැ. ඇයි මේව apply වෙන්නේ නැහැ කියලා අපි ඉස්සරහදී කතා කරමු. හරි. දැන් මුලින්ම sale of good ordinance එක යටතේදී අපිට වැදගත් වෙන කාරණා තමයි මේ පාඩමත් බේස් වෙන්නේ මේ contract of sale එක මත. මොකද්ද මේ contract of sale එක කියලා කියන්නේ? මොකද්ද contract එකක් කියන්නේ කියලා අපි මුලින්ම හඳුනගමු. section 2 subsection 1 සඳහන් කරනවා contract එක කියන්නේ seller transfers or agrees to transfer the property in goods to the buyer for a price money consideration. යම් කිසි පුද්ගලයෙක් අපි කියන යට seller කියලා එයා transfer or agrees to transfer පැවරීමක් හෝ පැවරන්න එකඟ වෙනවා නම් යම් කිසි භාණ්ඩයක් the property in goods to the buyer භාණ්ඩය මිලදී ගන්න පුද්ගලයෙක්ට මොකක්ද එයාගේ තියෙන බලාපොරොත්තුව for a price money consideration එකක් තියෙනවා. උදාහරණයක් විදිහට කඩේකට ගියාම කඩේ ඉන්න මිනිස්සයා කියනවා අපි කියමුකෝ වාහන සේල් එකක් කියලා. වාහන සේල් එකේ අයිතිකාරයා seller. එතකොට එයා transfer agrees to transfer එයාගේ තියෙන වාහනයක් විකුණනවා කාටද buyer කෙනෙක්ට for a money consideration. එතකොට මේ definition එක ගත්තම contract of sale වලදී අපිට වැදගත් වෙන කාරණා තමයි මෙන්න මේ කියන elements ටික. sale of goods contract එකේ තියෙන elements මොනවද කියලා මේ definition එකෙන් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. පළවෙනි element එක තමයි existence of two person. දැන් contract of sale එක ඇති වෙන්න නම් අනිවාර්යයෙන් මෙතන පාර්ශව දෙකක් ඉන්න ඕනේ. seller කෙනෙක් සහ buyer කෙනෙක්. මොකද පාර්ශව දෙකක් ඉන්න ඕනේ භාණ්ඩයක් කොමාරු කරගන්න. එතකොට පළවෙනි element එක තමයි sale of goods වලදී existence of two persons. දෙවෙනි එලිමන්ට් එක තමයි consideration. money consideration එකක් තියෙන්න ඕනේ. එතකොට money consideration එකක් නැති නිසා තමයි අපි කලින් slide එකේදී කතා කරේ sale of goods ordinance එකට gift අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද gift එකේදී money consideration එකක් නැති නිසා. එතකොට දෙවෙනි එලිමන්ට් එක තමයි contract of sale එකක් ඇති වෙන්න නම් එකක් පාර්ශවකාරය දෙන්නෙක් ඉන්න ඕනේ. දෙවෙනි එක consideration එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි subject matter එකක් තියෙන්න ඕනේ. දැන් සේල් එකකින් වාහනයක් විකිණෙන්න නම් අනිවාර්යයෙන් මෙතන වාහන තියෙන්න ඕනේ. වාහනයක් නැතුව සබ්ජෙක්ට් මැටර් එකක් නැතුව යම්කිසි භාණ්ඩයක් නැතුව සේල් එකක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට තුන්වෙනි එලිමන්ට් එක සබ්ජෙක්ට් මැටර් එකක් තියෙන්න ඕනේ. හතරවෙනි කාරණාව මේ සබ්ජෙක්ට් මැටර් එක අර අපි කලින් කතා කරපු පාර්ශවකාරයන් දෙන්න අතර ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වීමක් වෙන්න ඕනේ. දැන් සෙලර් කාසේල් එකේ අයිතිකාරයා එයාට තියෙන වාහනේ විකිණීමක් කරනවා නම් buyer කෙනෙක්ට එතකොට ඒකේ තියෙන ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වීමක් වෙනවා. ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැත්නම් එතන sale of good එකක් එහෙම නැත්නම් contract එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට හතරවෙනි එලිමන්ට් එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන් ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වීමක් වෙන්න ඕනේ. අවසාන වශයෙන් මේකත් contract එකට තියෙන නිසා contract with essentials contract law එකේ තියෙන ඒ අවශ්‍යතා සපුරන්න ඕනේ. capacity එක ඒ ආදී කාරණාවන් contract with essentials contract law එකේ තියෙන essentials අනිවාර්යයෙන්ම sale of goods contract එකකදීත් තිබිය යුතු වෙනවා. ඉතින් ඔය elements පහ තමයි අපිට contract එකකදී හඳුනා ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි elements ගැන වෙන වෙනම කතා කරන්න කලින් අපි හඳුනා ගන්න ඕනේ sale එකක් සහ agreement to sell එකක් අතර තියෙන වෙනස්කම්. section 2 subsection 2 සඳහන් කරනවා section 2 subsection 2 එකේ සඳහන් කරනවා contract of sale may absolute or conditional. දැන් යම්කිසි contract එකක් ඒක absolute වෙන්නත් පුළුවන්, කොන්දේසි නැති වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට කොන්දේසි ඇතුව කිරීමක් වෙන්නත් පුළුවන්. දැන් අපි sale එකක් ගත්තම sale එකකදී වෙන්නේ property in goods transferred from seller to buyer. දැන් අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගත්තොත් එහෙම එතනදී ඒ property එක ඒ අවස්ථාවේදීම transfer වීමක් වෙනවා, කිසිම condition එකක් නැහැ.
ඒ වගේ එකක් ඇබ්සලියුට්. එතකොට අපි ඒකට කියනවා සේල් එකක් කියලා. හැබැයි යම්කිසි කන්ඩිෂන්ස් ඇතුව ප්‍රොපර්ටි එකක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් අනාගත කාලයේදී at future time fulfillment of condition. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගමු. වාහනයක් අපි සේල් එකට ගිහිල්ලා බලනවා. හරි මම සතියක් ඇතුළත වාහන දෙන්නම් කියලා ඇග්‍රීමන්ට් එක සයින් කරලා මෙයාලා ඇග්‍රීමන්ට් එක අත්සන් කරලා ප්‍රොපර්ටි එකේ ට්‍රාන්ස්ෆර් එක සම්බන්ධයෙන් කටයුතු කරනවා. හැබැයි ප්‍රොපර්ටි එක අපි පාස් කරගන්නේ ඇග්‍රීමන්ට් ටු සෙල් එක. තාම අරගත්තේ නැහැ. ඇග්‍රීමන්ට් එකට ආවා විකිණීම සම්බන්ධයෙන් අපි සතියකින් සල්ලි ගෙවලා බාණ්ඩ ගන්නවා කියලා. එතකොට සතියකින් සල්ලි ගෙවනවා කියන කන්ඩිෂන් එකක් ආවම මේක ඇබ්සලියුට් සේල් එකක් නෙමෙයි කන්ඩිෂනල් සේල් එකක්. එවැනි අවස්ථාවක මේ සතියකින් සල්ලි ගෙවුවම තමයි ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වීමක් වෙලා සේල් ඇග්‍රීමන්ට් එකට එන්න පුළුවන්. ඉන්නේ එතකන් එතන තියෙන්නේ ඇග්‍රීමන්ට් ටු සෙල්. විකිණීම සඳහා එකඟ වීමක් විතරයි සිද්ධ වෙන්නේ. විකිණීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒතකොට ඔන්න ඔය වෙනස්කම් අපි හඳුනා ගන්නට ඕනේ. කන්ඩිෂන්ස් තියෙනවා නම් ඒ කන්ඩිෂන්ස් ෆුල්ෆිල්මන්ට් වලට අනුව නම් කන්ඩිෂන්ස් ඇපුරාට පස්සේ නම් දේපලක් පැවරෙන්නේ. අන්න එතනදී අපි කියන්නේ එතන තියෙන්නේ ඇග්‍රීමන්ට් ටු සෙල් එකක්. ඒතකොට ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ ඒ කන්ඩිෂන්ස් ෆුල්ෆිල් කරාම ෆියුචර් ටයිම් එකේදී අනාගත කාලයකදී තමයි ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. රයිට්. දැන් අපි කතා කරන්න යන්නේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන ෆෝමැලිටිස් මේක සඳහන් කරනවා සෙක්ෂන් 4. දැන් කොන්ට්‍රැක්ට් එක කොහොමද ෆෝම් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ගත්තම මේ sales of goods ordinance එකේ section 4 යටතේ specific form එකක් මෙන්න මේ ආකාරයට contract එකක් බිහි වෙන්න ඕනේ කියලා නැහැ. මේකේ contract එකක් ඇති වෙන්න පුළුවන් මේ කියන ඕනෑම ආකාරයකට form එකක් නැති නිසා ඕනම විදිහකට contract එකක් form වෙන්න පුළුවන්. මේ contract එකකින් writing වෙන්න පුළුවන්, by word වෙන්න පුළුවන්, කියන්නේ ලිඛිතව වෙන්න පුළුවන්, වචනයෙන් වෙන්න පුළුවන්, partly writing partly word වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් implied conduct එකේ යම්කිසි ක්‍රියාවකින් කිවිසුමක් ඇති වුණා කියලා අපිට හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඒතකොට මේකේ ලිඛිතව තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ලිඛිතව වෙන්න පුළුවන්, වාචිකව වෙන්න පුළුවන්. යම්කිසි conditions ටිකක් ලිඛිතව තියෙනවා. ඊටු conditions වාචිකව එකඟ වෙලා කිවිසුමකට තිබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම ලිඛිතවත් වාචිකවත් මුකුත් නැහැ. නමුත් implied conduct එකෙන් contract එකක් form වෙන්නත් පුළුවන්. අන්තිම ඔය ඕනම විදිහකට contract එකක් form වෙන්න පුළුවන්. specific form එකක් නැහැ කියලා section 4 සඳහන් කරලා තියෙනවා. දැන් අපි අර elements එකකින් එක ගත්තොත් එහෙම පළවෙනි element එක සඳහන් කරන්නේ existence of two persons. මේක section 59 subsection 1 යටතේ interpretation යටතේදී සඳහන් කරලා තියෙනවා seller කෙනෙක් සහ buyer කෙනෙක් තමයි පාර්ශ්ව දෙන්නෙක් වෙන්නේ. මේකදී seller තමයි person who sells or agrees to sell the goods. බාණ්ඩ විකිණන පුද්ගලයා හෝ විකුණන්න එකඟ වෙන පුද්ගලයාට තමයි අපි seller කෙනෙක් කියලා කියන්නේ. buyer කෙනෙක් කියලා කියන්නේ ඒ බාණ්ඩය මිලදී ගන්න හෝ මිලදී ගැනීම සඳහා එකක වෙන පුද්ගලයාට buyer කියලා කියන්නේ. එතකොට මේ පාර්ශ්ව දෙකම අනිවාර්යයෙන්ම කිවිසුමක ඉන්නට ඕනේ. එතන two different parties එන්නත් ඕනේ. එකම පුද්ගලයාට seller buyer දෙන්නම වෙන්න බෑ. right. ඊට පස්සේ section 2 subsection 1 සඳහන් කරනවා මේ price consideration එක ගැන. එතනදී කියන gifts and barter. අර බාණ්ඩයට බාණ්ඩයක් විකිණීමක් goods are sold of exchange for another good. බාණ්ඩයට බාණ්ඩයක් විකිණීමක් හෝ gift එකක් අතරදී එවැනි දෙයක් sale of good එකක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එතන money consideration එකක් value consideration එකක් නැති නිසා. හැබැයි මේ Albridge versus Johnson case එකේදී කියනවා new bike is purchased by returning the old bike. Difference paid in cash held to be a sale. පරණ බයික් එකට අලුත් බයික් එකක් අරගන්නවා. දැන් එතනදී බාට එකක් තියෙන්නේ. එහෙනම් මේක sale of good එකක් නෙමෙයි. හැබැයි මේතනදී sale of good එකක් බවට පත් වෙන්නේ difference paid in cash. දැන් ඒ අලුත් බයික් එකක් අරගන්නකොට පරණ බයික් එකට වඩා වටිනාකම වැඩි නිසා ඒ වෙනස්කම මුදලින් ගෙවුවා. ඒතකොට මේ මුදලින් ගෙවීමක් තියෙන නිසා එතනදී money consideration එකක් තියෙන නිසා courts කියනවා මේ Aldrich versus Johnson case එකේදී එතන sale එකක් තියනවා කියලා. එහෙම නැත්නම් පොදුවේ ගත්තම gift එකකදී හෝ බාට එකකදී මේ ඒක sale එකක් විදිහට සලකන්නේ නැහැ. මොකද price consideration එකක් නැති නිසා. හරි, ඊළඟට අපි බලමු ascertainment of price. දැන් price එකක් තියෙනවා කියලා අපි තීරණය කරගත්තා. දැන් කොහොමද price එක determine කරගන්නේ කියලා. section 9 සඳහන් කරලා තියෙනවා කොහොමද price එකක් තීරණය කරන්නේ කියලා. මෙතනදී සඳහන් කරලා තියෙනවා section 9 එකේදී price may fixed. price එක අපිට fix කරන්න පුළුවන් by the contract. ගිවිසුම ඔස්සේ එයාලා එකක වෙන කොන්දේසි යටතේම එයාලට එකක වෙන්න පුළුවන් මෙන්න මේ මිල ගානට තමයි අපි අදාළ අපේ භාණ්ඩය විකිණීම කරන්න කියලා. මේ fixed manner agreed. contract එකේ සඳහන් කරන්නේ නැහැ. නමුත් contract එකේ සඳහන් කරගන්නවා කොයි විදිහටද අපි මේක fix කරගන්නේ කියලා එක තුන්වන පාර්ශ්වයකට දෙනවා. හරි, එහෙම යම්කිසි කාරණාවකින් අපිට පුළුවන් manner කොහොමද fix කරගන්නේ කියලා සටහන් කර ගැනීමක් කරන්න.
එහෙම නැත්නම් අපිට ප්‍රයිස් එක ෆික්ස් කරගන්න පුළුවන් by course of dealing between parties. පාර්ශ්වකාර දෙන්න අතර ඒ සිද්ධ වෙන කටයුතුත් එක්ක යාලට පුළුවන් ඒ අදාළ මිල ගණන් තීරණය කරන්න. මෙන්න මේ ආකාරයට මිල ගණන් තීරණය කරේ නැත්නම් price not determined as above sale of goods එක ඇති වෙන අවස්ථාවේදී මිල ගණන් තීරණය කළ තිබෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවකදී buyer විසින් reasonable price එකක් ගෙවන්න ඕනේ sellers ට. මෙතනදී reasonable price කියන එකට හරි amount එකක් නැහැ. මෙන්න මෙච්චරක් කියලා exact list එකක් නැහැ. ඒක circumstances of the case අනුව තීරණය වෙනවා. ඉතින් එතකොට price එකක් determine කරගන්නකොට මෙතන අවස්ථා තුනක් section 9 සඳහන් කරලා තියෙනවා. මේ අවස්ථා තුන යටතේදී price එක තීරණය කරේ නැත්නම් buyer විසින් reasonable price එකක් ගෙවන්නට ඕනේ. reasonable price එක determine කරගන්න පුළුවන් circumstances of the case. ඒ අවස්ථාවන සිද්ධි මේ කරනු අනුව තීරණය කරන්න පුළුවන් මොකද්ද reasonable price එකක් කියන්නේ කියලා. ඊළඟට අපි බලමු agreement to sell at valuation. දැන් section 10 සඳහන් කරනවා agreement to sell goods on terms of price to be fixed by the valuation of third party. දැන් විසුමකට ලැබෙනවා ඒ භාණ්ඩයක් ඔස්සේ භාණ්ඩයක් විකිණීම සම්බන්ධයෙන් භාණ්ඩයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒකේ agreement to sell එකට ලැබෙන්නේ දැන් අපි කියනකො වාහනයක් කියලා. දැන් වාහනයක් ගන්න මෙයාලා කියන හරි මම මේ වාහනයට කැමති. හැබැයි අපි මේක valuation එකට දීලා valuation එකෙන් දෙන ගානට අනුව අපි price එක fix කරගමු. එතකොට මෙතන condition එකක් තිබ්බා. දැන් මම කලින් කිව්වා sale එකක් අතරදී condition එකක් තියෙනවා නම් ඒක absolute නැහැ. එහෙනම් මෙතනදී sale එක ඇති වෙන්නේ ඒ condition එක fulfill වුණාම අනාගත දවසකදී තමයි sale එක වෙන්නේ. එතකන් මෙතන තියෙන්නේ agreement to sell විකිණීම සඳහා හෝ මිලදී ගැනීම සඳහා agreement එකකතාවයක් විතරයි තියෙන්නේ. දැන් එහෙම එකඟතාවයක් ඇති වෙනවා නම් valuation එකකදී දැන් වෙන කෙනෙක් assess කරලා කියනවා නම් හරි මෙන්න මේ වාහනේට මෙච්චර ගාණක් කියලා. එවැනි අවස්ථාවකදී ඔය third party එක assess කරන third party එක fail වුණොත් එහෙම මේ අදාළ දේපල සම්බන්ධයෙන් valuation එකක් කරන්න එවැනි අවස්ථාවකදී section 10 සඳහන් කරනවා මේ agreement එක void වෙනවා කියලා. agreement එක කියලා කියන්නේ agreement to sell void වෙනවා කියලා කියනවා. මොකද මේ condition එක satisfy වුණොත් විතරයි ඒ අදාළ sale එක වෙන්නේ. condition එක satisfy වුණේ නැහැ, price එක fix කරේ නැහැ. එහෙනම් එවැනි අවස්ථාවකදී මේක agreement එකේ තවදුරටත් වළංගුතාවයක් නැහැ. දැන් මේ විදිහට දැන් සඳහන් කරාට දැන් අපි කියමුකෝ වාහන දෙක තුනක්ම මෙහෙම valuation එකට කියලා. අපි ඒ valuation එක කරනකන් කෙනෙක් වාහනයක් කරන් යනවා. එතකොට if goods delivered and used by the buyer ඒ අදාළ යම්කිසි goods වගේක් deliver කරලා ඒ දේවල් buyer විසින් පරිහරණය කරලා තිබ්බනම් එවැනි අවස්ථාවකදී ඒ කරපු පරිහරණය සම්බන්ධයෙන් ඒ පාවිච්චි කරපු දේපල සම්බන්ධයෙන් භාණ්ඩ සම්බන්ධයෙන් reasonable price එකක් pay කරන්න ඕනේ. ඒ වගේම තමයි if one party prevent the third party from fixing the price. දැන් අපි කියමුකෝ දැන් third party එකෙන් ගාන fix කරන්න හදනකොට seller ගේ පැත්තෙන් කියනවා ඒකට seller විසින් ඒක prevent කරන valuation එක නොකර ඉන්න විදිහට. එවැනි අවස්ථාවකදී seller මේක prevent කරනවා නම් price එක fix කරන්න ඒ වගේ අවස්ථාවකදී ඒක prevent කරන පාර්ශවයෙන් damages ඉල්ලා ගැනීමේ හැකියාවක් අනෙක් පාර්ශවයට තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි section 10 යටතේදී agreement to sell at valuation යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට දැන් අපි කලින් කතා කරා contract එක elements ගත්තම subject matter එකක් තියෙන්න ඕනේ කියලා. දැන් car sale එකකින් වාහනයක් මිලදී කරනවා නම් වාහනයක් තියෙන්න ඕනේ. කඩේට ගිහිල්ලා සීනි ටිකක් ගන්නවා නම් එතන subject matter එක වෙන සීනි තියෙන්න ඕනේ. එතකොට මේ subject matter එක ගත්තම section 6 කියනවා මේ goods වර්ග තුනක් තියෙනවා. types of goods ගත්තම subject matter එක වෙන්න පුළුවන් භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. existing goods, future goods සහ contingent goods කියලා. දැන් අපි බලමු මොනවද මේ වර්ග තුන වෙන වෙනම. පළවෙනි වර්ගය තමයි existing goods. Existing goods කියලා කියන්නේ goods that are owned by or possessed by the seller at the time of making the contract. දැන් යම් කිසි දේපලක් මිලදී ගන්න අවස්ථාවේදී goods that are owned by or possessed by the seller. ඒ අවස්ථාවේදී seller අයිතිය තියෙනවා නම් හරි එහෙමත් නැත්නම් seller ළඟ possession එකේ තියෙනවා නම් at the time of making the contract givisumට එළඹෙන අවස්ථාවේදී ඔහු සතුව දේපල තියෙනවා නම් ඒ දේපල exist වෙනවා නම් අන්න එවැනි දෙයකට අපි කියනවා existing goods. එහෙමත් නැත්නම් ඒ අපිට උදාහරණයක් ඉදිරිය ගන්න පුළුවන්. car sale එකට ගිහිල්ලා ඒ වාහනේ පෙන්නලා මිලදී ගන්නවා නම් වාහනේ අවස්ථාවේ මෙතන තියෙනවා නම් ඔහු ළඟ ඔහු අත්පත් කරගත දෙයකදී අන්න අපි එහෙම දේපලකට කියනවා existing goods කියලා. පවතින දේපලක් විදිහට. හරි. ඊළඟ
දේපල වර්ගය තමයි බාණ්ඩ වර්ගය තමයි ෆියුචර් goods කියලා කියන්නේ. ෆියුචර් goods කියලා කියන්නේ අදාළ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී exist නොවන හෝ සෙලර්ගේ සන්තකයේ නැති දේවල්. The goods that are not in possession of the seller or not in existence at the time of the contract. ඒ අදාළ ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී එක්කෝ ඒ දේපල හදලා නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. අපි මොරටුවට කියලා ලී බඩු වගේක් ගන්න ලී පුටු වගේක් ඕඩර් කරනවා. එතකොට ලී පුටු වගේකට අපි ඕඩර් එක දෙනකොට ඒ අවස්ථාවේදී ඒ පුටු ටික එතකොට ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ඒ අදාළ දේපල ඒ අදාළ භාණ්ඩයේ එක්සිස්ට් වීමක් වෙන්නේ නැහැ. සෙලර්ට පොසෙෂන් එකක් නැහැ ඒ දේපල සම්බන්ධයෙන් ඒ භාණ්ඩ සම්බන්ධයෙන්. එවැනි දේපල වලට එවැනි භාණ්ඩ වලට අපි කියනවා ෆියුචර් goods කියලා. හැබැයි අපි මොරටුවට ගිහිල්ලා ලී පුටු ටිකක් ගන්නවා නම් එතන කඩේ තියෙන පුටු මොන හරි ටිකක් ඒ පවතින අවස්ථාවේදී ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ඒ භාණ්ඩ එක්සිස්ට් වෙනවා නම් අපි ඒවට කියනවා එක්සිස්ටන්ස් good කියලා. එතකොට මේ ෆියුචර් goods ගත්තම මේක ඇවිල්ලා ඇග්‍රීමන්ට් ටු සෙල් යටතේ තමයි ඇති වෙන්නේ. මොකද එතනදී භාණ්ඩේ හැදුවම විකුණනවා කියන කන්ඩිෂන් එක තියෙන නිසා. මොකද භාණ්ඩේ හැදුවේ නැත්නම් එවැනි අවස්ථාවකදී මෙතන සේල් එක ඇති වෙන්නේ නැහැ. කන්ඩිෂන් එක ෆුල්ෆිල් කරේ නැත්නම් කොන්ට්‍රැක්ට් එකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී මෙතන කොන්ට්‍රැක්ට් එක ඇති වෙන්නේ ඇග්‍රීමන්ට් ටු සෙල් එකක් විදිහට සේල් එකක් විදිහට නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් entered into a contract a sell a car which he will receive from Japan after 2 weeks. ඒතර සති දෙකකින් වාහනය ආවම විකුණන්න තමයි දැන් මෙයාලත් අතර ගිවිසුම ඇති වෙන්නේ. ඒතකොට එතන තියෙන agreement to sell එක. විකිණීම සඳහා එකඟතාවයකට පමණ ඉන්නේ. එහෙම නැත්නම් මෙතනදී විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ජපානයේ සති දෙකකට පස්සේ වාහනය ආවොත් තමයි ආවට පස්සේ තමයි මෙතනදී විකිණීම සිද්ධ වෙන්නේ. අපි ඒ නිසා මේකට කියනවා future good එකක් කියලා. මේ future good වලම තව එක් වර්ගයක් තමයි අපි කියන්නේ contingent goods කියලා. type of future goods. ඒ නිසා මේ contingent goods උත් ක්‍රියා කරන්නේ agreement to sell එකක් විදිහට sale එකක් විදිහට නෙමෙයි. දැන් future good එකක් විතර ගත්තම contingent good එකේ වෙනස වෙන්නේ depend on contingency which may or may not happen. දැන් අර අපි කියනකොට මොරටුවට ගිහිල්ලා කඩේට ගිහිල්ලා අපි ලී පුටු ටිකක් ගන්නවා කිව්වම එයා කියනවා හරි මහත්තයෝ මම සති දෙකෙන් ලී පුටු ටික හදලා දෙන්නම්. හැබැයි මට ලී පුටු ටික හදලා දෙන්න පුළුවන් ඉන්නේ මට raw materials ටික ආවොත් විතරයි කියලා. raw materials ටික ආවොත් විතරයි කියන එකනේ අදහස් කරන්නේ. දැන් මට මේකට ඕන කරන ලී බඩු ටික ආවොත් එහෙම මම සති දෙකෙන් ලී පුටු ටික හදලා දෙන්නම් කියලා. එතකොට මෙතන තියෙනවා contingency එකක් which may or may not happen. ලී බඩු ටික ආවොත් පුටු ටික හදලා දෙන්න පුළුවන්. එතකොට මේ promise එක ඇති වෙන්නේ ඒ promise එක එහෙම නැත්නම් agreement to sell එක ඇති වෙන්නේ තවත් එක් condition එක fulfillment උනොත් විතරයි. එතකොට එවැනි අවස්ථාවකදී contract for sale is enforceable only if the event on the happening of which the performance of the contract is dependent happen. එතකොට මේ contract එක enforce කරන්න පුළුවන් වෙන්නේ අර මේ ඉන්සිඩන්ට් එක වෙන්න පුළුවන් කියලා කිව්ව පුටු ටික හදන්න පුළුවන් කියලා කිව්වේ ලී බඩු ටික ආවොත්. එතකොට ලී බඩු ආවොත් විතරයි මෙවැනි අවස්ථාවකදී මේ contract of sale එක සම්බන්ධයෙන් enforceable වෙන්නේ. එහෙම නැත්නම් මේ contract එක void contract එකක් බවට පත් වෙනවා. බලංගුතාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට සති දෙකකට පස්සේ බඩු ටික ගන්න ගියාම ලී පුරු ටික හදලා නැහැ. දැන් එවැනි අවස්ථාවකදී ඔයාට මේ contract එක enforce කරන්න බෑ. මේ contract සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් කරන්නට බෑ අර raw materials ටික හම්බුනේ නැත්තම්. මොකද ඔහු පැහැදිලිව සඳහන් කිරීමක් කරා contingent එකක් may or may not happen. බඩු ටික ආවොත් මේ පුටු ටික හදන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ contingent එකකදී මේ contingency එක සිද්ධ වුණොත් විතරයි contract එක enforce කිරීමේ හැකියාවක් තියෙන්නේ. දැන් අපි අර කතා කරපු existing goods ගත්තම existing goods අපිට වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. specific goods, ascertained goods සහ unascertained goods විදිහට. දැන් මෙතනදී specific good කියලා කියන්නේ the goods identified and agreed at the time of the contract made. දැන් contract එකට ලැබෙන අවස්ථාවේදීම හඳුනාගෙන මෙන්න මේ දේපල තමයි මෙන්න මේ ලී බඩුව මෙන්න මේ ලී පුටුව තමයි කියලා identify කරලා මෙන්න මේ පුටුව විකිණීම සම්බන්ධයෙන් එකඟ වෙනවා නම් අන්න එවැනි දේපලකට එවැනි භාණ්ඩයකට අපි කියනවා specific good කියලා. එතකොට ඒක ඒ අවස්ථාවේදී පවතින existing දෙයක්. එතකොට existing දෙයක්ම සමහරලාට ascertained goods විදිහට අපි හඳුනනවා. ascertained කියන්නේ goods which are identified subsequent to formation of the contract. දැන් මේ
දේපල හඳුනාගන්නේ ඒ අදාළ භාණ්ඩය අයිඩෙන්ටිෆයි කරගන්නේ contract එකට එළඹෙන්න contract එක ෆෝම් කරගන්න subsequently තමයි මෙන්න මේක ascertain කරන්නේ හඳුනාගන්නේ. unascertained goods කියලා කියන්නේ මෙන්න මේවා specific goods වර්ගයක් නෙමෙයි. unascertained goods කියලා කියන්නේ goods not specifically identified at the time of the දැන් අපි උදාහරණයක් විදිහට මේ unascertained goods වලට ගන්න පුළුවන්. ඔයා කඩේකට ගිහිල්ලා සීනි කිලෝ එකක් කිල්ලුවොත් එහෙම ඒක සීනි පැකට් එකක් නොවි අර ලොකු ගෝණියකින් සීනි ලූස්න රබා දෙන්නේ. එතකොට ඔයා මුදලාලි මට සීනි කිලෝ එකක් දෙන්න කියලා ඒ කිවිසුමට එළඹෙන අවස්ථාවේදී ඔයා ඇසටේන් කරගෙන නැහැ අර ලොකු සීනි ගෝණියෙන් මොකක්ද ගන්න සීනි කිලෝ එක කියලා. එතකොට මේ සීනි කිලෝ එක මොකක්ද? ඒක හඳුනාගන්න ඇසටේන් කරගන්නේ මේ ගොඩෙන් කොච්චරද සහ මේ ගොඩෙන් මොන සීනි ටිකද කියන එක හඳුනාගන්නේ කොන්ට්‍රැක්ට් එක ලැබුණාට පස්සේ කොන්ට්‍රැක්ට් එකට ලැබෙන අවස්ථාවේදී ඇසටේන් කරගෙන නැහැ මම ලබා ගන්නේ මොන සීනි කිලෝ එකද කියලා. සීනි කිලෝ එකක් කියන එක විතරයි. ඒතකොට එවැනි දෙයක් එක්සිස්ට් වෙනවා කොන්ට්‍රැක්ට් එකට ලැබෙන අවස්ථාවේදී. නමුත් ගිවිසුමට ලැබෙනකොට ඒක ඇසටේන් කරගෙන නැහැ හඳුනාගෙන නැහැ. අන්න එවැනි දේපල වලට කියනවා unascertained goods කියලා. ඉතින් ඔන්න ඕව තමයි existing goods යටතේදී අපිට වර්ග තුනක් යටතේ හඳුනා ගන්න පුළුවන් specific goods, ascertained goods සහ unascertained goods කියලා. ඊළඟට අපි ගත්තම effects of destruction of subject matter. දැන් මේ effect of destruction of subject matter කියලා කියන්නේ දැන් මේ අපි subject matter එකක් තියෙන්න ඕනේ කියලා කිව්වනේ. ගිවිසුමකට ලැබෙන්න නම් ඒතර subject matter එකක් තියෙන්න ඕනේ. වාහනයක් මිලදී ගන්න නම් වාහනයක් විකිණීම සම්බන්ධයක් නම් එතන subject matter එක වෙන වාහනේ තියෙන්න ඕනේ. එතකොට ඒ වාහනය physically හරි commercially seize වෙනවා නම් ඒක වාණිජමය විදියට හරි භෞතිකව හරි ඒ භාණ්ඩය perish වෙනවා නම් නැති වෙනවා නම් destruct වෙනවා නම් contract එකට exist before or after the contract මේක contract එකට පෙර හෝ contract එකෙන් පස්සේ වෙනවා නම් කොහොමද මේකේ බලපෑම කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. section 7 සඳහන් කරනවා contract for sale of a specific good perished before making the contract without knowledge of the seller, contract is void. යම් කිසි භාණ්ඩයක් specific good එකක් contract එකට එළඹෙන්න කලින් perish before making the contract දැන් කට්ටිය කතා කරගෙන ගිහිල්ලා agreement එකට එළඹිලා contract එකට එන්න කලින් යම් කිසි හේතුවක් නිසා ඒ property එකේ භාණ්ඩය perish වෙනවා නම් destruct වෙනවා නම් එවැනි අවස්ථාවකදී contract එක void වෙනවා. හැබැයි මේ භාණ්ඩය destruct වීම සිද්ධ වෙන්න ඕනේ without the knowledge of the seller. seller මේ ගැන දැනුවත් නම් එවැනි අවස්ථාවකදී contract එක void වෙන්නේ නැහැ. එතකොට මේ contract එකේ performance එහෙම නැත්නම් conditions breach කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව without the knowledge of the seller යම්කිසි භාණ්ඩයක් destruct වුණා නම් එවැනි අවස්ථාවකදී contract එක void කියලා section 7 සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තම section 8 යටතේදී goods perished before sale but after the agreement to sell. sale එකට කලින් හැබැයි agreement to sell එකට පස්සේ. එවැනි අවස්ථාවකදී perished without any fault of the buyer or seller. එවැනි අවස්ථාවකදී කියනවා agreement is void කියලා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට contract of sale එහෙම නැත්නම් sales of goods ordinance යටතේදී මුලින්ම හඳුනා ගන්න තියෙන. ඉතින් ඔයාලට පුළුවන් අපේ මේ අනිකුත් වීඩියෝ lessons උත් අපේ online law master YouTube channel එක ඔස්සේ බලන්න. මේකට අදාළ law college notes ඔයාලට ලබා ගන්න පුළුවන් අපේ law college notes online law master Facebook group එකට join වෙලා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් commercial law සම්බන්ධයෙන් හරි මේ කියන නීතිමය පාඩම් සම්බන්ධයෙන් ඒ වීඩියෝ lesson එකේ comment section එකේ ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න අහන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපේ Facebook page එක හරහා ඔයාලට තියෙන නීති ගැටලු හරි වෙනත් ඕනෑම ගැටලුවක් අපේ වෙත යොමු කරලා ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා ගන්න.